සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. විශේෂයෙන්ම මේ දවස්වල ගොඩක් කට්ටිය, ඒ කියන්නේ ලෝකේ හැමතැනම ලංකාවේ ඇතුළුව ගොඩාක් කට්ටිය ගොඩක් උනන්දු වෙන දෙයක් තමයි ක්‍රිප්ටෝකරන්සි කියන දේ. විශේෂයෙන් ওই බිට්කොයින් කියලා ගොඩක් දෙනෙක් අහලා ඇති. ඒ බිට්කොයින් සම්බන්ධයෙන් ඊට පස්සේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් ගොඩාක් අය ලොකු උනන්දුවක් දක්වනවා. දැන් ක්‍රිප්ටෝකරන්සි වල එහෙම නැත්නම් දැන් බයිනෑන්ස් කියලා ගොඩක් අය කතා කරනවා. එහෙම තැනක ඉන්වෙස්ට් කරලා තමන් ලබාගත්ත ලාභය වගේ දේවල් අපි දැකලා තියෙනවා. දැන් අපිත් සමහර ලාවට කරනවා Facebook එකේ වගේ තැන්වල, එහෙම නැත්නම් Telegram වගේ තැන්වල අනිත් අයත් එක්ක ෂෙයා කරනවා දකින්න පුළුවන්. දැන් එහෙම දැක්කහම අලුත් කෙනෙකුට මටත් මේක කරන්න තිබ්බනම් හොඳයි කියලා අදහසක් ඇවිල්ලා එයා සමහර ලාවට ඒ සම්බන්ධයෙන් හොයනවා. එතකොට දැන් මේක අර දැන් ට්‍රෙන්ඩ් එකක් වගේ හැමතැනම පැතිරලා යනකොට අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන කට්ටියකුත් ඉන්නවා. එතකොට යාලා නොයෙක් ක්‍රම වලින් අර අලුතෙන් එන අය අල්ලගෙන යාලගෙන් එක්ක වාසියක් ගන්න, එහෙම නැත්නම් මොකක් හරි එහෙම දේවල් කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ ස්කැම් කියන ඒවා හැමතැනම වගේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම කල්පනා කළා ඔය ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවාද, ඊට පස්සේ දැන් බයිනෑන්ස් වගේ ප්ලැට්ෆෝම් එකක් කියන්නේ මොකක්ද, ඊට පස්සේ ඒකේ account එකක් හදාගන්නේ කොහොමද, ඊට පස්සේ ක්‍රිප්ටෝකරන්සි කියන ඒවා අපි ඒවට දාගන්නේ කොහොමද, ට්‍රේඩ් කරන්නේ කොහොමද වගේ දේවල් සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් කතා කරන්න. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් Facebook වල කිහිප දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා ඒ ගැන කියලා දෙන්න කියලා. ඒක නිසායි අලුතෙන් එන කෙනෙකුට උපකාරයක් වෙන්න කියලා හිතාගෙන මේක කරන්න අදහස් කළේ. දැන් අපේ channel එකේ ගත්තාම අපි ගොඩක් කතා කරගෙන ඉන්නේ ටිකක් ඇඩ්වාන්ස් කාරණා, ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලයිසිස් වගේ පැත්තක් ගැන. නමුත් අර එහෙම අවශ්‍යතාවයකුත් තියෙන නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්න මම කල්පනා කළේ. ඒක නිසා මේක අර අලුතෙන් එන කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි ගැන ලොකු දැනුමක් නැති, බයිනෑන්ස් වගේ ප්ලැට්ෆෝම් ගැන දැනුමක් නැති කෙනෙක් මේක බලන්න අමාරුයි වැටෙන්නේ නැතුව ඉස්සරහට කරගෙන යන හැටි තමයි මේකෙන් මම පැහැදිලි කරන්න අදහස් කරන්නේ. එතකොට අපි ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවාද කියන එක ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම අපි දන්නවා දැන් මුදල් ඒකක කියන දේවල් ලෝකේ හැමතැනම තියෙනවා. ඒ කියන්නේ හැම රටකම ගත්තාම ඒ රටේ තියෙනවා ජාතික මුදල් ඒකකයක්. දැන් ලංකාවේ රුපියල, ඊට පස්සේ ඇමරිකාවේ නම් ඇමරිකන් ඩොලර් එක, ඊට පස්සේ ඉන්දියාවේ ඉන්දියන් රුපියල, ඔහොම නොඑක් දේවල් තියෙනවා. දැන් මුදල් ඒකක කියන ඒවා අපි භාවිතා කරන්නේ අපි දන්නවා භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න සහ වටිනාකම් කියන ඒවා ගබඩා කරලා තියන්න තමයි ගොඩක් වෙලාවට මුදල් ඒකක කියන ඒවා භාවිතා කරන්නේ. දැන් ඉස්සරම යුගයේ ගත්තාම, ඒ කියන්නේ මිනිස්සු කොලසල්ලි භාවිතා නොකරපු මුල්ම කාලේ මිනිස්සෙකුට මොකක් හරි භාණ්ඩයක් අවශ්‍ය වුණාම ඒක නා කලේ ඒක තමන් ගාව නැති එකක් නම් තමන් ගාව තියෙන මොකක් හරි භාණ්ඩයක් අරගෙන තමන්ට අවශ්‍ය දේ තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක භාණ්ඩ හුවමාරු කරගත්තා. එතකොට ඒ කාලේ කලේ එහෙම භාණ්ඩ හුවමාරු කරගන්න ක්‍රමයක්. එහෙම නැත්නම් මොකක් හරි සේවාවක් අවශ්‍ය නම් තමන් ගාව තියෙන භාණ්ඩයක් ලබා දීලා ඒ සේවය කරගන්නවා. එහෙම නැත්නම් භාණ්ඩයක් අවශ්‍ය නම් සමහර විට තමන්ට කරන්න පුළුවන් සේවයක් කරලා භාණ්ඩය ලබා ගන්නවා. එහෙම භාණ්ඩ හා සේවා හුවමාරු කරන්න අර හුවමාරු මාධ්‍යයක් ඒ කාලේ භාවිතා වුණේ නැහැ. මේකේ අර දැන් ওই ක්‍රමයේ ගොඩාක් ඒ කියන්නේ අඩුපාඩු, ඒ කියන්නේ තිබ්බා. ඒ කියන්නේ එහෙම අඩුපාඩු ගොඩක් තියෙනවානේ. එතකොට ඒක නිසා මිනිස්සු ටික ටික දියුණු වෙනකොට භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න මොකක් හරි මාධ්‍යයක් භාවිතා කරන්න හුරු වුණා. ඒකට ඒ කාලේ මුල්ම කාලේ නොඑක් දේවල් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් ওই කාසි වගේ දේවල් අඳුන්වලා දුන්නා. දැන් රන් කාසි, රිදී කාසි වගේ ඒවා දැන් අපි දන්නවා ලංකාවෙත් රජ කාලේ එහෙම දේවල් භාවිතා වුණා. එතකොට දැන් වර්තමානයේ වෙනකොට අපි ගොඩක් භාවිතා කරන්නේ කොලසල්ලි කියන ඒවා. අපි ඒවට කියනවා ඉංග්‍රීසියෙන් ෆියට් කරන්සිස් කියලා. දැන් ඒකත් ටික ටික අඩු වෙගෙන ගිහිල්ලා දැන් ගොඩක් කට්ටිය ඔය ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් වගේ දේවල්, ඊට පස්සේ තව නොඑක් පේමන්ට් සිස්ටම් ලෝකේ ජනප්‍රිය වෙගෙන යනවා. ඒවා තමයි දැන් ගොඩක් අය භාවිතා කරන්නේ. එතකොට අනාගතයේ ගත්තාම ඔය ෆියට් කරන්සි එහෙම නැත්නම් කොලසල්ලි කියන දේවල් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යන කාලයක් එන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන්. එතකොට දැන් ෆියට් කරන්සි කියන ඒ වගේ එහෙම නැත්නම් අපි දැනට භාවිතා කරන මුදල් ඒකකවල තියෙන ඒකකවල ගොඩක් ගැටලු තියෙනවා. ඒකෙන් ප්‍රධානම ගැටලුවක් තමයි දැන් අපි දන්නවා මොකක් හරි දැන් රුපියල ගත්තාම රුපියල කියන එක පාලනය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ. එතකොට හැම රටකම වගේ තියෙන මූල්‍ය
ආයතන, ඒ කියන්නේ මහ බැංකුව වගේ දේවල් තමා ඒ රටේ මුදල් ඒකකය පාලනය කරන්න. එතකොට එයාලට අවශ්‍ය වෙලාවට මුදල් ප්‍රින්ට් කරනවා, ඊට පස්සේ එහෙම දේවල් කරනවා. ඒ කියන්නේ පවතින ආණ්ඩුවල හරි පවතින ආර්ථික තත්ත්වයන් ඒවත් එක්ක ඒ රුපියල එයාලට අවශ්‍ය විදිහට පාලනය කරනවා. එතකොට දැන් අපි එහෙම සිස්ටම් එකකට කියනවා සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ මධ්‍යගත පාලනයක් සහිත කරන්සි සිස්ටම් එකක් තමයි ලෝකේ තියෙන්නේ. දැන් ඔය ක්‍රමයත් එක්ක දැන් මහ බැංකුවට රටේ අවශ්‍යතාවය හරි එක්ක රටේ අවශ්‍යතාවයටත් වැඩිය ගොඩක් වෙලාවට පවතින ආණ්ඩුවල අවශ්‍යතාවයන් මත මුදල් ප්‍රින්ට් කරනකොට වෙන දෙයක් තමයි ඔය මුදල් ඒකකවල අගය අඩු වෙන එක. දැන් අපි දන්නවා පහුගිය කාලේ ඇමරිකාවේ ගත්තාම ලංකාවෙත් එහෙමයි. දැන් කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඩොලර් එහෙම ට්‍රිලියන ගණන් ප්‍රින්ට් කරා. එතකොට අර ඩොලර් එකට තියෙන අගය අඩු වෙනවා. ඊට පස්සේ දැන් ඔය විදිහට අර මොකක් හරි සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් එකකින් එහෙම නැත්නම් මධ්‍යගත ආයතනයකින් මහ බැංකුවක් වගේ එකකින් මුදල් පරිපාලනය කරන නිසා, මුදල් පාලනය කරන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට අර සම්පූර්ණ නිදහසක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. දැන් අර සම්පූර්ණ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් දැන් යමක්කමක් තියෙන කෙනෙකුට උනත් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක කියලා එකක් සම්පූර්ණයෙන් අත්විඳින්න බෑ ওই ක්‍රමයක් එක්ක. මොකද ගවර්න්මන්ට් විසින් මේ මුදල් පරිපාලනය කරන නිසා. ඒක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් අපි ගත්තාම ඔය මුදලේ අගය අඩු වෙනවා කියන එක අපි දන්නවා. දැන් මීට අවුරුදු 50කට 60කට කලින් රුපියලකින් ගන්න පුළුවන් දේ අද කරන්න බෑ. මොකද රුපියලේ අගය සෑහෙන අඩු වෙලා තියෙනවා. ඕක දැන් රුපියලට විතරක් වෙන දෙයක් නෙමෙයි. ඇමරිකන් ඩොලර් එකට ගත්තත් ඊට පස්සේ වෙන කරන්සි එකකට ගත්තත් හොඳටම අගය අඩු වෙනවා. දැන් අපි උද්දමනය කියලා කතා කරනවා. ඒ වගේ ඔය අගය අඩුවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ දැන් උදාහරණයක් හැටියට ගත්තාම මෙතන මේ chart එකේ තියෙන මේ තියෙන ප්‍රස්ථාරයක් තියෙන මේ මෙතෙන්ට ඩොලර් කොලේ කෑල්ලක් දාලා තියෙන්නේ. එතකොට 1950 ඉඳන් මේ තියෙන්නේ ඩොලර් එකේ අගය අඩු වෙගෙන ආපු හැටි. දැන් එතකොට පේනවා කොච්චර ඩිවැලුවේට් වෙලාද, ඒ කියන්නේ අගය අඩු වෙලාද කියලා. දැන් මේකෙන් පෙන්වන්නේ ඇත්තටම ඩොලර් එකේ බයින් පවර් එක. ඒ කියන්නේ මිලදී ගැනීමේ ශක්තිය කියන එක කොච්චර අඩු වෙලාද. දැන් 1950 ගණන් වල ඩොලර් එකකින් කරන්න පුළුවන් දේ අද කරන්න බෑ. දැන් ඒක නිසා අපි හිතමු අපි දැන් රුපියලටත් ඕකම වෙලා තියෙනවා. මෙතන ගත්තොත් මම පෙන්නන්නම්. දැන් මෙතන දැන් මේ තියෙන ඇමරිකන් ඩොලර් එකේ අගය වැඩි වෙච්ච හැටි රුපියලට සාපේක්ෂව. ඊට පස්සේ ඔකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම දැන් මෙතන තියෙනවා මේ 1900 මේ 2013 ඉඳන් 2013 ඉඳන් මේ වෙනකොට රුපියල කොහොමද බැහැලා තියෙන්නේ කියලා. දැන් 35ක් විතර බැහැලා තියෙනවා 2013 ඉඳන් මේ වෙනකොට. ඊට කලින් ඉඳලා ගත්තොත් එහෙම පුදුමාකාර විදිහට ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව රුපියල බැහැලා තියෙනවා. දැන් ඔය ප්‍රශ්නේ හින්දා අපි හිතමු අපි අද රුපියල් ලක්ෂ 10ක් අරගෙන ගිහිල්ලා බැංකුවේ දැම්මොත් එහෙම අපි බැංකුවේ දාලා ඒක FD දැම්මොත් අපිට අපි දන්නවා අවුරුද්දකට 10%ක් 12ක් දැන් ඊටත් අඩුයි. එතකොට පොලියක් හම්බ වෙනවා. එතකොට අපි අවුරුදු 5ක් 10ක් ඕක අල්ලගෙන හිටියා කියමු. එතකොට අපිට යම් ගාණක් බැංකුවේ ඉතුරු වෙනවා. නමුත් තියෙන ගැටලුව තමයි එහෙම අවුරුදු 5ක් 10ක් ගියාට පස්සේ අර අවුරුදු 5කට කලින් රුපියල් ලක්ෂ 10න් කරන්න පුළුවන් දේ දැන් කරන්න බෑ. එතකොට අපිට පොලියක් හම්බුණා කියලා ඕක ඉතුරු කරා කියලා අපිට ලොකු වාසියක් එකකින් වෙන්නේ නැහැ. මොකද බයින් පවර් එක කියන එක බැහැගෙන යන නිසා. ඔහොම ගැටලු ගොඩක් තියෙනවා රුපියල සම්බන්ධයෙන් සහ ඔය ෆියට් කරන්සි සම්බන්ධයෙන් ලෝකයේ හැමතැනම. දැන් ඊට අමතරව අපි හිතමු අපිට පිටරටකට මුදල් යවන්න අවශ්‍ය වුණා. අපි හිතමු ලොකු ප්‍රමාණයක් යවන්න අවශ්‍ය වුණා කියලා. ඒක දැන් ওই පිටරටවල් එක ගනුදෙනු කරන කට්ටිය දන්නවා. එහෙම දැන් ටිකක් ලොකු ප්‍රමාණයක ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න වුණොත් අපිට සිද්ධ වෙනවා ලොකු ට්‍රාන්සැක්ෂන් ෆී එකක් ගෙවන්න. ඒ කියන්නේ මොකද අපි මේ සේවාව ලබා ගන්නේ බැංකුවක් කරහා. ඒ කියන්නේ අතරමැදියෙක් කරහා තමයි අපි සේවය ලබා ගන්න. එතකොට අපිට සිද්ධ වෙනවා බැංකුවට ලොකු ගාණක් ගෙවන්න. දැන් අපි බැංකුවක දාලා තියෙන සල්ලි එකපාරට බැංකුව බැංකුවලුත් වෙලා ගියොත් එහෙම එක්කෝ මොකක් හරි ඒකේ ඉන්න පරිපාලනයේ වැරද්දක් හින්දා ඒ කට්ටිය හොරකම් කරගත්තොත් දැන් ලංකාවේ ඔහොම දේවල් කොච්චර සිද්ධ වුණාද.
එහෙම වෙලා මිනිස්සු කෝටි ගණන් සල්ලි නැති කරගන්න අවස්ථා තියෙනවා. දැන් ওই 100%ටම හේතුව අර පුද්ගලයෝ කණ්ඩායමක් එක්ක අහුවෙලා මේ මුදල කියන එක පාලනය කරන එක. දැන් ඔය ගැටලුව ලෝකයේ ඒ කාලේ ඉඳන්ම තිබ්බ දෙයක් නිසා ඔය සතොෂි නකමොටෝ කියලා කෙනෙක් මීට අවුරුදු 10කටත් එහා එයා එක පුද්ගලයෙක්ද එහෙම නැත්නම් කණ්ඩායමක් විසින් කරපු දෙයක්ද කියන්නේ මේ ලෝකේ කවුරුවත් දන්නේ මේ වෙනකන්. ඒ කියන්නේ ඒක සාමාන්‍ය කට්ටියන්ට ඒ කියන්නේ හිලිදරව් වෙලා නැහැ කවුද සතොෂි නකමොටෝ කියන්නේ කියලා. එහෙම කෙනෙක් අපි හිතමු කෙනෙක් කියලා. එතකොට එහෙම කෙනෙක් මුදල් ලේඛකයක් ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒකට තමයි බිට්කොයින් කියලා කියන්නේ. ඒකේ විශේෂත්වය තමයි ඒක කොළ සල්ලියක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඩිජිටල් කරන්සි එකක්. ඒ කියන්නේ පරිගණක අතර හුවමාරු වෙන එහෙම නැත්නම් අපි දන්නවා ඩිජිටල් කියන්නේ මොකක්ද කියලා. එහෙම ඩිජිටල් කරන්සි එකක් තමයි හඳුන්වලා දුන්නේ. දැන් ඔය කරන්සි එකේ තියෙන විශේෂත්වය තමයි ඕක බෑ හිතුමනාපෙට කෙනෙකුට ප්‍රින්ට් කරන්න. ඒ කියන්නේ ඒ හිතුමනාපෙට කෙනෙකුට බෑ ඒකේ බිට්කොයින් ප්‍රමාණය වැඩි කරන්න. මොකද ඒක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හැටියට අපිට ගන්න පුළුවන්. එතකොට ඒකෙම ප්‍රෝග්‍රෑම් එකේම තියෙනවා තිබිය යුතු උපරිම බිට්කොයින් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ඇරෙන්න කවදාවත් ලෝකෙ බිට්කොයින් තියෙන විදිහක් නැහැ. ඒක නිසා අර සාමාන්‍ය මුදලකට වෙන අගය අඩුවීමක් බිට්කොයින් එකට සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් එතනදී අතරමැදියෙක් මේකට මැදිහත් වෙන්නේ නැති නිසා අපිට පහසුවෙන් පුළුවන් දෙන්නෙක් අතර මුදල් හුවමාරු කරගන්න. ඒක අර පියර් ටු පියර් නෙට්වර්ක් එකක් හැටියට අපි සලකන්නේ. කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතර අතරමැදියෙකුගේ සම්බන්ධයකින් තොරව එක්කෝ භාණ්ඩ හුවමාරු ඒ කියන්නේ භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න මේ බිට්කොයින් කියන එක යොදා ගන්න පුළුවන්. දැන් ඕක තමයි කන්සෙප්ට් එක. එතකොට ඕකේ තියෙනවා ඒ කියන්නේ ටෙක්නොලොජිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඒ කියන්නේ ඕක කොහොමද සිද්ධ කරන්න කියන එක. ඒකට තමයි අපි කියන්නේ බ්ලොක් චේන් ටෙක්නොලොජි එක කියලා. ඒතකොට බ්ලොක් චේන් ටෙක්නොලොජි එක කියන එක ටිකක් ඇඩ්වාන්ස් දෙයක්. දැන් ආගන්තුක කෙනෙකුට එකපාරට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කතා කරමු. ඒ ගැන ගොඩාක් දේවල්. ඒ කියන්නේ බ්ලොක් චේන් ටෙක්නොලොජි ගැන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. අපි කතා කරමු. ඊට පස්සේ ඒකේ තියෙන ටෙක්නොලොජි පැත්ත ගැන කෙනෙකුට ලොකු තේරුමක් නැති වුණත් මෙතන අපි අර පැහැදිලි කරගන්න අවශ්‍ය දේ තමයි බිට්කොයින් කියන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ඒ විදිහට ඩිජිටල් කරපු කරන්සි එකක් කියන එක. ඊට පස්සේ දැන් ඩිජිටල් කරන්සි වල තියෙනවා සෙන්ට්‍රලයිස්ඩ් ඒවා තියෙනවා, සමහර ඒවා තියෙනවා ඩීසෙන්ට්‍රලයිස්ඩ්. ඒ කියන්නේ කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෝ පිරිසක් විසින් පාලනය කරන ඒවා තියෙනවා, පාලනය කරන්නේ නැති ඒවා තියෙනවා. දැන් බිට්කොයින් ගත්තාම සම්පූර්ණයෙන්ම ඩීසෙන්ට්‍රලයිස්ඩ් කරන්සි එකක් තමයි බිට්කොයින් කියන්නේ. ඒ කියන්නේ ඒක කවුරුවත් පාලනය කරන්නේ කාටවත් එක ආයතනයකට හෝ පුද්ගලයෝ පිරිසකට අයිති නැති එකක්. ඒක නිසා දැන් මේ වෙනකොට ක්‍රිප්ටෝ කරන්සිස් ගොඩාක් තියෙනවා ලෝකේ. නමුත් අර බිට්කොයින් තමයි ප්‍රධානම සහ පළවෙනි ක්‍රිප්ටෝ කරන්සි එක හැටියට ලෝකයේ තියෙන්නේ. එතකොට දැන් මේක ඔය බිට්කොයින් සහ අනිකුත් ක්‍රිප්ටෝ කරන්සි අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට ලාභ උපයන්න. ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන්න සහ ට්‍රේඩ් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි මෙහෙම පැහැදිලි කරගත්තොත් දැන් අපි දන්නවා මෙතන දැන් ඔයාලා දන්නවා අපි හිතමු ඩොලර් එක රුපියල් 100ට තිබ්බ කාලෙක අපි රුපියල් ලක්ෂයක් විතර දීලා ඩොලර් ගත්තා නම් ඊට පස්සේ ඩොලර් එකේ යගේ රුපියල් 200ට වැඩි වුණාම අපිට අපි ගත්ත ටික අපේ ලාභය ඩබල් කරගෙන විකුණන්න පුළුවන්. ඒ කන්සෙප්ට් එකම තමයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන්කමක් තියෙනවා අඩු මිලට අරගෙන වැඩි මිලකට විකුණන්න. දැන් සාමාන්‍ය වෙළඳ පොළක සිද්ධ වෙන ක්‍රමයේම තමයි අපි මෙතනදී භාවිතා කරන්නේ. දැන් ක්‍රිප්ටෝ කරන්සි අර තවම ලෝකයේ කියන ආරම්භක අවධිය වගේ තියෙන නිසා අවුරුදු 10ක් ගියත් මේක තාම ගොඩක් නොමේරු එකක්. ඒ කියන්නේ තවම ආරම්භක මට්ටමේ තියෙන එකක්. ඒක නිසා මේ කරන්සිස් කියනවා ගොඩක් වේගෙන් අගයන් ඉහළ පහළ යනවා. එතකොට ඉහළ පහළ යෑම පාවිච්චි කරලා ලොකු ලාභ ලබන්න අවස්ථාවක් තියෙනවා. දැන් එතනදී අපි දන්නවා දැන් කොටස් වෙළඳ පොළක වගේ එකක අපි ආයෝජනයක් කරත් අපිට කෙලින්ම අපි ගාව තියෙන මුදලක් අරගෙන ගිහිල්ලා කඩේකින් හරි කොහේ හරි තැනකින් අපිට ඒ කොටස් මිලදී ගන්න බෑ. ඒකට තියෙනවා ඒකට අදාළ ආයතන. එතකොට දැන් ඒ වගේ අපිට ඔය ක්‍රිප්ටෝ කරන්සි ඒවා කියන ඒවා මිලදී ගන්න, ඊට පස්සේ ඒවා විකුණන්න, එහෙම නැත්නම් අපි කියන එකට ට්‍රේඩ් කරනවා කියලා, එහෙම නැත්නම් ඒවා ඉන්වෙස්ට් කරන්න, ඊට පස්සේ ඒවා ගවඩා කරලා තියන්න. ඒ සේරටම පහසුකම් සලසන තැන තමයි බයිනෑන්ස් කියලා කියන්නේ. ඒක තමයි දැනට ලෝකයේ තියෙන
ලොකුම එහෙම පහසුකම් සලසන ආයතනය. එතකොට අපි එහෙම ඒවට කියනවා එක්ස්චේන්ජ් කියලා. දැන් බයිනෑන්ස් තමයි එතකොට ලෝකේ තියෙන ලොකුම එක්ස්චේන්ජ් එක. ඊට පස්සේ ජනප්‍රියම එක. ඒක නිසා තමයි ලංකාවෙත් ගොඩක් අය ඒක පාවිච්චි කරන්නේ. දැන් ඒක නිසා බයිනෑන්ස් වල අපිට පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා අඩු මිලකට අරගෙන වැඩි වුණාම විකුණලා ලාභයක් ලබන්න පුළුවන්. ඒවා ගබඩා කරලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඒවා බැංකුවක වගේ සේවිංස් දාන්නත් පුළුවන්. ඒ වගේ ගොඩාක් පහසුකම් ඔය බයිනෑන්ස් වල තියෙනවා. දැන් ඔහොම එක්ස්චේන්ජ් තව ගොඩක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. ඒක නිසා දැන් ක්‍රිප්ටෝ කරන්සි වලට එන අලුතෙන් එන කෙනෙකුට කරන්න පුළුවන් දේ තමයි එයාට පුළුවන් බයිනෑන්ස් වල account එකක් හදාගන්න. ඒක හරිම ලේසි දෙයක්. අමාරු දෙයක් නෙමෙයි. මම ඒක කරන හැටි කියන්නම්. දැන් කම්පියුටරයක් නැති කෙනෙකුට පුළුවන් බයිනෑන්ස් ඇප් එකක් තියෙනවා. ඒක App Store එකෙන් හරි Play Store එකෙන් හරි ඩවුන්ලෝඩ් කරලා අපිට පුළුවන් ටෙලිෆෝන් එකේ account එකක් හදාගන්න අපිට අවස්ථාවක් තියෙනවා. දැන් binance.com කියලා ගහලා ගියාම මෙහෙම වෙබ්සයිට් එකක් එනවා. ඊට පස්සේ මේකේ රෙජිස්ටර් කියන එක අපි ක්ලික් කරොත් එහෙම මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට මෙහෙම create a free account කියලා පොඩි ෆෝම් එකක් තියෙනවා අපිට fill කරන්න. මෙතන email address එක දාන්න. මෙතන email address එක දාලා ඊට පස්සේ password එකක් strong password එකක් දාන්න. ඊට පස්සේ මෙතන referral ID එකක් කියලා කියන්නේ දැන් අපි මේ අපිට Binance හඳුන්වලා දීපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එතකොට එයා කලින් account එකක් හදාගෙන තියෙනවා නම් එයාගේ referral ID එක මෙතෙන්ට දැම්ම හැකියි. එහෙම දාපුවාම එයාට පොඩි කමිෂන් එකක් හම්බ වෙනවා. ඔයාටත් සමහරවිට trading fee කියන ඒවා වගේ අඩු වෙන එකක් තියෙනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක අතහැරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන එයාලගේ සර්විස් ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරලා create account කියලා ගියපුවාම එයාලා ඔයාගේ ඊමේල් එකට මෙතන දාපු ඊමේල් එකට කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක අපි මතක තියාගෙන ඇවිල්ලා එතන ටයිප් කරලා එන්ටර් කරපුවාම ඔයාගේ account එක හැදෙනවා. ඔච්චරයි account එකක් හදන්න කරන්න තියෙන්නේ. කියන්නේ හරිම ලේසි දෙයක්. ටෙලිෆෝන් එකෙත් ඔය ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස් ඇප් එකේ. ඒ අරින්න වෙන විශේෂ දෙයක් නැහැ. දැන් account එකක් හදාගත්තට පස්සේ මම මේකට ඊට පස්සේ දැන් account එකක් හදාගෙන ඕක කියන්නේ හදාගන්න තීරෙන්නේ නැත්නම් ওই ටික අපේ group එකෙන් අහන්න පුළුවන්. ඇවිල්ලා කට්ටිය ඕනතරම් උදව් කරයි. නමුත් මේක ඇත්තරම මේක කරගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙකුට පොඩි හරි දැනුමක් තියෙනවා නම් මේ ටෙලිෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙතන අපි මේකට ඇවිල්ලා කරන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි මේ account එක verify කරගන්න එක. ඒ කියන්නේ අපි ඒකට කියනවා KYC කරනවා කියලා. ඒක කරන්න කියන්න හේතු ගොඩක් තියෙනවා. එකක් දැන් ඔය මේකෙන් cryptocurrency directly buy කරනවා නම් ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් කරට මුදල් යොමු කරලා එතකොට අපිට KYC අනිවාර්යෙන් කරගන්න ඕනේ. කියන්නේ verify කරගන්න ඕනේ. ඊට පස්සේ තව customer support වගේ අපිට අවශ්‍ය වුණොත් අපේ password එක නැති වෙලා හරි මොකක් හරි හේතුවක් ඉඳලා එහෙම වුණාමත් අපිට KYC කරලා තියාගන්න එක පහසුවක් වෙනවා. ඊට පස්සේ එහෙම කරගත්තාම අපිට ලොකු මුදල් ප්‍රමාණයක් ඕන නම් මේකෙන් අයින් කරගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ගොඩක් තියෙනවා KYC කරගත්තාම. ඒකින්ද ඒක අනිවාර්යෙන් කරන්න. ඒක කරන හැටි මම පෙන්නන්නම්. දැන් මෙතන account එකට log වුණාම ඔයාලගේ මෙතන පෙන්නනවා පොඩි කියන්නේ profile එකක්. ඒකේ තියෙනවා මෙතන identification කියලා. ඕක ක්ලික් කරලා ගියාම ඊට පස්සේ මෙතන තියෙනවා verify කියලා. ඒක ක්ලික් කරන්න. දැන් app එකෙත් ওই පහසුකම් සියරම තියෙනවා. ඊට පස්සේ අපේ country එක මෙතන පෙන්නනවා. මෙතන basic information කියන ඒවා අපිට ඊළඟට අහනවා. එතකොට අපි කරන්න ඕනේ අපේ identity card එකේ හරි එහෙම නැත්නම් driving license එකේ හරි passport එකේ හරි තියෙන විදිහට නම දෙන එක ඊට අදාළ වෙන විදිහට උපන්දිනය දෙන්න ඕනේ හරියට. ඊට පස්සේ අපේ address එක දෙන්න ඕනේ. එහෙම දීපුවාම යාලා දැන් අපේ driving license එක නම් අපි පාවිච්චි කරන්නේ. එතකොට අපිට driving license එකේ ඉස්සරහයි පිටිපස්සයි ෆොටෝ දෙකක් ගහලා මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් අපේ අර අලුත් identity card එක පරණ එක නෙමෙයි අලුත් එකෙනුත් පුළුවන් මේක verify කරන්න Binance වල. ඊට පස්සේ ඒ ටික අප්ලෝඩ් කරලා ඉස්සරහට ගියපුවාම ඒ කට්ටිය අපේ webcam එක හරි එහෙම නැත්නම් ටෙලිෆෝන් එකේ කැමරාව හරි on කරලා අපේ මූණ පෙන්වන්න කියනවා. පෙන්නලා දේවල් කිහිපයක් කරන්න කියනවා. ඒ කියන්නේ කට ඇරලා වහන්න කියනවා. පිල්ලම් ගහන්න කියනවා. ඒ වගේ දේවල් කිහිපයක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ account එක verify වෙනවා. දැන් එහෙම verify කරගන්න අනිවාර්යෙන් ඒක ගොඩක් ප්‍රයෝජනවත්.
ඊට පස්සේ දැන් තව දෙයක් අපිට කරන්න පුළුවන් මේකේ security කියලා තියෙනවා dashboard එකේ. ඔකට ගිහිල්ලා අපිට ඕන ටෙලිෆෝන් අංකය ඇඩ් කරගත්ත හැකි. එහෙමත් නැත්නම් මෙතන අපිට පුළුවන් SMS authentication on කරගන්න. ඒ කියන්නේ මේකට ටෙලිෆෝන් අංකයක් ඇඩ් කරලා ඊට පස්සේ පුළුවන් Google authentication ඇඩ් කරගන්න. ඒ කියන්නේ Google authenticator කියලා app එකක් තියෙනවා. ඒක අපේ ටෙලිෆෝන් එකට දාගත්තාම අපිට පුළුවන් ඒක on කරගන්න. එහෙම කරගත්තාම අපේ account එකේ security වැඩි. ඒ කියන්නේ වෙන කෙනෙකුට මේකට log වෙලා මොකවත් කරන්න එහෙම බැරුව යනවා. ඒ ටිකත් කරගන්න මේවා සාමාන්‍ය කම්පියුටර් දැනුමක් තියෙන ඕන කෙනෙකුට කරගන්න පුළුවන් දේවල් පහසුවෙන් කරගන්න තේරුමක් තිබ්බේ නැත්නම් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇවිල්ලා අහන්න. එතකොට ඕන කෙනෙක් කියලා දෙයි. එහෙම කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ දැන් අපි මේකේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් අපි ගාව තියෙන මුදලක් යොදවලා ඉස්සෙල්ලා කොයින් ගන්න ඕනේ. කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියන ඒවා ගන්න ඕනේ. එතකොට අපි ගොඩක් වෙලාවට ගන්නේ USDT කියලා තියෙනවා ස්ටේබල් කොයින් එකක්. ස්ටේබල් කොයින් එකක් කියලා කියන්නේ ඒකේ අගය ඉහළ පහළ යන්නේ නැහැ. දැන් ඒක නිසා ඒක එකම අගයක වගේ තියෙන US ඩොලර් එකකට සමාන අගයක. ඒක නිසා ඒක අපිට පුළුවන් මේකෙන් buy කරන්න. ඒකට අපි පාවිච්චි කරන්නේ මෙතන තියෙනවා මේ ට්‍රේඩ් කියන එකට ගියපුවාම P2P කියලා එකක්. ඒකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන අපි ශ්‍රී ලංකන් රුපියල තෝරන්න ඕනේ මේ ෆියාට් කියන තැන. ඊට පස්සේ මෙතන දැන් මේ පෙන්වන්නේ ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි විකුණන්න මේකේ දාලා තියෙන අය. ඊට පස්සේ මෙතන buy USDT කියලා ගියපුවාම ඔයාගේ බැංකුවේ details මේකට add කරන්න වෙයි. ඊට පස්සේ ක්‍රිප්ටෝ කරන්සි අපිට පුළුවන් buy කරන්න USDT අපිට අවශ්‍ය ප්‍රමාණය. P2P කරන හැටි හරියට කරන හැටි කරපු වීඩියෝත් ගොඩක් තියෙනවා YouTube වල ඔයාලට හොයලා බලන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් අපෙන් අහන්නත් පුළුවන් group එකට ඇවිල්ලා. මේක අමාරු දෙයක් නෙමෙයි කරගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි පරිස්සම් වෙන්න ඕනේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒකත් මම කියන්නම්. දැන් ක්‍රිප්ටෝ කරන්සි අපිට මෙතනින් buy කරන්නත් පුළුවන් ඔහොම. එහෙම නැත්නම් ඔය Facebook වල Telegram වල වගේ අපේ ලංකාවේ කට්ටිය ගොඩක් වෙලාවට ක්‍රිප්ටෝ කරන්සි විකුණන අයත් ඉන්නවා. එහෙම අයගෙන් විකුණනකොට ගන්නකොට තමයි ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හොරු ඉන්නවා පුදුමාකාර විදිහට. ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා ලක්ෂ ගණන් ඒ හොරුන්ට අහු වෙලා නැති කරගත්ත කට්ටිය. ඒ කියන්නේ යාලා සල්ලි එවන්න කියන account එකක් දීලා ඔයා සල්ලි එවපුවාම ඒ කට්ටිය ක්‍රිප්ටෝ කරන්සි වාට එවන්නේ නැහැ. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න. එහෙම කට්ටියන්ගෙන් අහු වෙන්න එපා. ඒකට ආරක්ෂිතම ක්‍රමය තමයි මේ Binance පාවිච්චි කරන එක. ඔය P2P කියන එක පාවිච්චි කරන එක. මොකද එතකොට බොරුවක් කරොත් අපිට ඒක යම් විදිහකින් Binance එකට කියලා නවත්ත ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි එනකන් එයා ඒ කෙනාගේ කරන්සි ටික හෝල් කරනවා. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. P2P කරන හැටි ඕනම් මම ඉදිරියේදී වෙනම වීඩියෝ එකකින් දාන්න. නමුත් මේක මම හිතනවා කරගන්න පුළුවන් වෙයි කියලා තනියම. එහෙම දැන් මේකට ක්‍රිප්ටෝ කරන්සි දාගත්තට පස්සේ ඊළඟට මේකේ තියෙනවා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අපි දාගත්ත ටික විකුණලා Bitcoin වගේ coins ගන්න පුළුවන්. ඊට පස්සේ savings දාන්න පුළුවන්. තව නොයෙක් දේවල් ගොඩක් මේකේ කරන්න තියෙනවා. ඒවා සම්බන්ධයෙන්ුත් මම ඉදිරියේදී පොඩි වීඩියෝ වලින් පැහැදිලි කරන්නම්. දැනට ওই විදිහට Binance account එකක් හදාගන්නකොට මොකක් හරි ගැටලුවක් ආවොත් ඒ සම්බන්ධයෙන් අපේ group එකට සම්බන්ධ වෙලා අහන්න. ඊළඟට විශේෂ දේ තමයි දැන් මේකට සල්ලි දානකොට එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි ගන්නකොට අර අපිට නැති වුණොත් එහෙම ලොකු ගැටලුවක් වෙන. ඒ කියන්නේ එක්කෝ බැංකු ණයක් අරගෙන එක්කෝ මොකක් හරි අපි ගාව තියෙන දේපලක් විකුණලා. එහෙම නැත්නම් නැති වුණොත් අපිට ගැටලුවක් වෙන. අපි නන්නත්තර වෙලා යන මුදලක් මේකට දාන්න එපා කීයටවත්. අපි ගාව අතිරේක මුදලක් තියෙනවා නම් රිස්ක් එකක් ගන්න පුළුවන් වෙන මුදලක්. ඒ කියන්නේ නැති වුණත් ලොකු අවුලක් නැති වෙන මුදලක් විතරක් Binance වලට දාලා ඉන්වෙස්ට් කරන්න පුරුදු වුණා නම් හරි. එහෙම තමයි ඉන්වෙස්ට් කරනකොට ගොඩක් කරන්න ඕනේ. ওই කාරණා ටික විශේෂයෙන් මතක තියාගන්න. ඊට පස්සේ දැන් මම තව දෙයක් පෙන්වන්නම්. මට ඉස්සෙල්ලා කියන්න අමතකුණ. මෙතන අපි මේ chart සම්බන්ධයෙන් අපි වෙනම තියෙන වීඩියෝ ගොඩක් කරලා YouTube එකේ ඒවත් බලන්න ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල්.
දැන් මෙතන තියෙන මේ බිට්කොයින් එක 2010 වගේ ඉඳන් වැඩි වෙච්ච හැටි. දැන් ඩොලර් එක ඊට පස්සේ රුපියල් වගේ කරන්සි අපි දැක්ක කොහොමද පහළට බැස්සේ කියන එක. නමුත් මෙතන බිට්කොයින් එක 2010 ඉඳන් මේ වෙනකොට 100ට ලක්ෂ ගාණකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් එකේ ඉඳන් ඩොලර් 60,000ට විතර. ඒ කියන්නේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් අතිශයින් විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒකට ඕක දැන් තවදුරටත් ඉදිරියේදී වැඩි වෙන්න ඉඩකඩක් තියෙනවා. දැන් ඒ කාලේ ওই 2013 වගේ YouTube වල දැනටත් ඒ වීඩියෝ එක තියෙනවා. එක්කෙනෙක් කියනවා අඩුම තරමින් ඩොලර් එකක බිට්කොයින් ගන්න. මේක ඉදිරියේදී ලොකු වටිනාකමකට යනවා කියලා. දැන් එදා ඩොලර් එක බිට්කොයින් ගත්තා නම් එයා අද කෝටි ප්‍රකෝටිපතියෙක්. එතකොට ඒක නිසා මේක අර ඉදිරියේදී මේවා තමයි. ඒ කියන්නේ මේ බ්ලොක් චේන් ටෙක්නොලොජි කියන එක තමයි ඉදිරියේදී ගොඩක් ලෝකෙ භාවිතා වෙන්නේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒක නිසා ඒ කියන්නේ දැන් ආරම්භක අවධියේදී මේකේ යම් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි කරලා තියෙන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා මේක හරියට ඉගෙන ගන්න එක අතිශයින් වැදගත්. ඒකට අවශ්‍ය වීඩියෝ අපි ගොඩක් කරලා තියෙනවා. හරියට ඉගෙනගෙන කළොත් අපිට මේකෙන් ලොකු ලාභයක් ලබන්න පුළුවන්. ওই කාරණා ටික තේරුම් අරගෙන ඊට පස්සේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපෙන් අහන්න ගෲප් එකට සම්බන්ධ වෙලා අපිට උදව් කරන්න පුළුවන්. ඒක නිසා දැනට account එකක් හදාගෙන පොඩි ගාණක් ඕනම් මේකට දාන්න. දැම්මත් එකපාර ට්‍රේඩ් කරන්න යන්න එපා. ඊළඟට ඉස්සෙල්ලා ඔයාලා account එක හදාගන්න. ඊට පස්සේ හදලා පුළුවන් නම් ওই විදිහට buy කරන්න. ඊට පස්සේ කොහොමද ඉන්වෙස්ට් කරන්න ඕනේ? මොන වගේ කොයින් වලද ඉන්වෙස්ට් කරන්න ඕනේ? කොහොමද ඒක කරන්න ඕනේ කියන එක ගැන මම ඊළඟ වීඩියෝ එකේදී පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.